ආයුබෝවන් අපි අපේ කලින් දේශනේ අපි සාකච්ඡා කළා කාලශ්‍රේණි පිළිබඳව අපි සාකච්ඡා කිරීම ආරම්භ කළා. කාලශ්‍රේණියක සංරචක හතරක් තියෙන වගත් ඒ සංරචක හතරෙන් දෙකක් සම්බන්ධයෙන් විස්තරාත්මකව අපේ විෂය නිර්දේශයේ සාකච්ඡා කරන වගත් අපි සඳහන් කළා. එකෙන් එක සංරචකයක් නිර්මාණය කිරීම පිළිබඳව අපි විස්තරාත්මකව සාකච්ඡා කරා. ඒක තමයි උපනතිය. උපනතිය නැත්තම් දිගු කාලීන උපනතිය, එහෙමත් නැත්තම් ප්‍රවණතාවය. ඒ ප්‍රවණතාවය ගණනය කිරීම සඳහා අපි පාවිච්චි කරන ක්‍රම දෙකක්. ඒ එක ක්‍රමයක් තමයි මොකද්ද? අඩුතම වර්ග ක්‍රමය. අඩුතම වර්ග ක්‍රමය ගත්තොත් ඒකට අපි ප්‍රතිපායන ක්‍රමය කියලා ප්‍රකාශ කරනවා. ප්‍රතිපායන ක්‍රමයේදී උපනති සමීකරණයක් අපි ලබා ගන්නවා. ඒ උපනති සමීකරණය ලබා ගැනීම සඳහා අපි දීලා තියෙන යුගල සංඛ්‍යාව ඔත්තනම් එක විදියක්, ඉරට්ට නම් තව විදියක් අරගෙන අපි ඒකේ ඒ අගයන් තීරුවේ එකතුව ශූන්‍ය වෙන පරිදි සකස් කරලා අපි උපනති රේඛාවේ සමීකරණය ප්‍රතිපායන විශ්ලේෂණයේදී කරාටත් වඩා ලේසි ක්‍රමයකට අපි සාකච්ඡා කරනවා. ඒතර මේ අඩුතම වර්ග ක්‍රමයට ගණන් හැදීම වෙනස් වෙනවා. කොහොමද? දීලා තියෙන යුගල සංඛ්‍යාව ඔත්තේද ඉරට්ටේද කියන එක මත. දෙවනුව තමයි අපි සාකච්ඡා කරේ උපනතිය නිර්මාණය කිරීමේ දෙවනි ක්‍රමය. ඒක තමයි උපනතිය නිර්මාණය කරන හොඳම ක්‍රමය හැටියට අපි සලකන්නේ. ඒක තමයි චල මධ්‍යක ක්‍රමය නැත්නම් මූවිං ඇවරේජ් මෙතඩ්. ඒ චල මධ්‍යක ක්‍රමයට ගණන් හදන හැටි වෙනස් වෙනවා. දීලා තියෙන යුගල සංඛ්‍යාව අනුව නෙවෙයි, චල මධ්‍යක ක්‍රමයේදී අපි නිර්වචනය කරනවා මාත්‍රේ නැත්නම් ඝණය කියලා එකක්. මේ මාත්‍රේ නැත්නම් ඝණය කියන එක ඔත්තේද ඉරට්ටේද කියන එක අනුව තමයි අපේ ඒ ක්‍රමයේදී උපනතිය නිර්මාණය කිරීම වෙනස් වෙන්නේ. උතර මාත්‍රයේ ඔත්තේ නම් අපිට පුළුවන් ටිකක් පහසුවෙන් උපනතියගේ ලබා ගන්න. ඔත්තේ නම් කියලා කියන්නේ 3 5 7 එහෙම ගියන්න. ඉරට්ට නම් ඉරට්ට කිව්වහම ඉතින් ඉතිහාසයේ ඇවිල්ලා තියෙන්නේ 4ම තමයි. ඉරට්ට කියලා කිව්වහම 2 ඒවා අපිට ඇවිල්ලා නැහැ, 6 ඒවා ඇවිල්ලා නැහැ, 8 ඒවා ඇවිල්ලා නැහැ. අපිට එන්නේ සාමාන්‍යයෙන් අපිට දත්ත ඉදිරිපත් කරන්නේ එවැනි ගානක වර්ෂ සහ කාර්තු වලින් ඉදිරිපත් කරන්නේ. වර්ෂ සහ කාර්තු වලින් ඉදිරිපත් කරන නිසා අවුරුද්දකට කාර්තු 4කුත් තියෙන නිසා චල මධ්‍ය ක්‍රමයේ ඝණය අපි සලකන්නේ 4ක් හැටියට තමයි අපි සලකන්නේ. ඝණය 4යි. එතකොට ඇවිල්ලා තියෙන හැම ගානක්ම ඉතිහාසය ගත්තොත් ඝණය 4 ඒවා තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. රයිට්? ඉතින් මේ වගේ අවස්ථාවක අපි සාකච්ඡා කළා අපිට කෙලින්ම අපිට උපනතිය ලබා ගන්න බෑ. අපි කරන්නේ මොකද්ද? 4 අපි හිතමු කාර්තු කියලා. 4 කාර්තු චල මධ්‍යකාගයන් ගණනය කරනවා. ඊට පස්සේ 4 කාර්තු කේන්ද්‍රගත චල මධ්‍යකාගයන් නොහොත් 8 කාර්තු චල මධ්‍යකාගයන් ගණනය කරනවා. ඊට පස්සේ 8ෙන් බෙදලා අපි ගන්නවා මොකද්ද? කේන්ද්‍රගත චල මධ්‍යක අගයන්. රයිට්? එකතු අගයන් අරගෙන මධ්‍යක ගණනය කරනවා. එහෙම නැත්නම් කැල්කියුලේටරේ තියෙන හන්දා ඍජුවම මධ්‍යකාගයන් හරහා ගණනය කරන්න පුළුවන්. දැන් එතකොට අපි යනවා තව ටිකක් ඉස්සරහට. එතකොට කාල ශ්‍රේණිය y සමානයි t ධන s ධන c ධන i. එතකොට කාල ශ්‍රේණියක ප්‍රධාන සංරචක හතරයි තියෙන්නේ. උපනති සංරචකය, ආර්ධව සංරචකය, චක්‍රීය සංරචකය, අක්‍රම සංරචකය කියන සංරචක හතරයි. එතකොට ඔය සංරචක හතරෙන් අපි හතරම අපි විස්තර කරා. හතරම අපිට උදාහරණ සහිතව රූප සටහන් ඇඳලා අපි සංරචක හතරම අපි විස්තර කළා. රයිට්? විස්තර කරලා දැන් මේ වෙනකොට මෙන්න මේ උපනති සංරචකය නිර්මාණය කරන හැටි, එස්ටිමේට් කරන හැටි අපි මේ වෙනකොට අපි සාකච්ඡා කරලා ඉවරයි. ඒ සඳහා තමයි මම පාවිච්චියට ගත්තේ අඩුතම වර්ග ක්‍රමයක්, චල මධ්‍ය ක්‍රමයක් කියන ක්‍රම දෙක. දැන් එහෙමනම් අපි යනවා තව පියවරක් ඉදිරියට. මේකේ S කියන
ආර්ථව සංරචකයේ නිර්මාණය කිරීම. අපේ විෂය නිර්දේශ අපි C කියන චක්‍රීය සංරචකය අපි ගණනය කරන්නේ නැහැ. අස්තවේතු කරන්නේ නැහැ. ඒකට හේතුවක් හැටියට ගත්තොත් චක්‍රීය සංරචකය කියලා කියන්නේ මොකද්ද? දිගු කාලීනව ඇතිවන චලන. නිකන් උදාහරණයක් කරේට ගත්තොත් ගිය අවුරුද්දේ ඇති වුණා ආපහු ඒ චලනය අපි හොයාගෙන තියෙනවා නැවත ඇති වෙන්නේ අවුරුදු 10කට පස්සේ. ඒතකොට දැන් එතකොට අපි ඉන්නේ 2021 නේ. අපි 2021. 2020 දී යම් චලනයක් ඇති වුණා අවුරුදු 10කට පස්සේ ඇති වෙනවා නම් ආපහු ඇති වෙන්නේ 2030 දී. ඒතකොට අපි ඉන්නේ කොහෙද 2021. 2021ත් 2030ත් අතර තියෙනවා වසර 9ක කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒතර එහෙම අපි ඈත අනාගතයට රයිට්. ඒ කියන්නේ ව්‍යාපාරයක ගත්තොත් ව්‍යාපාරයක පුරෝකතනයන් සිදු කරනවා නම් සිදු කරන්නේ මේ ලබන අවුරුද්දට පුරෝකතනය කරන්නේ. ගොඩාක් එහාට අවුරුදු 4-5ක් එහාට පුරෝකතනය කරන්නේ නැහැ. මොකද ඊටාත්ම ශීඝ්‍රයෙන් වෙනස් වෙන වෙළඳපොළක් තියෙන්නේ. අද වෙළඳපොලේ තියෙන සමහරක් භාණ්ඩ ලබන අවුරුද්දේ නැති වෙන්න පුළුවන්. බංකුලොත් වෙලා විශේෂයෙන් මේ කොරෝනා වෛරස් තත්ත්වයක් තුන සමහරක් ආයතන වහලව දාන්න සිද්ධ වෙයි. ඒ වගේම සමහරක් අද වෙළඳපොලේ නොතිබ්බ භාණ්ඩ එදාට අලුත් වර්ගයක් අලුත් බ්‍රෑන්ඩ් එකක් වෙළඳපොලට එක්ක වෙන්නත් පුළුවන්. ඒතර එවැනි තත්ත්වයන් යටතේ මාකට් එක ශීඝ්‍රයෙන් වෙනස් වෙන මාකට් එකක් තියෙන. ඒ නිසා අපි ඈත අනාගතයට පුරෝකතනය කරන්නේ නැහැ. ඊට අමතරව චක්‍රීයයි කියලා කියන්නේ මේ දීර්ඝකාලීනව ඇතිවන චලනනේ. ඉතින් එහෙම චලන ඇස්තමේන්තු කරන්න අපිට ඕනේ මේ දිගු කාල පරිච්ඡේදයක தත්ත. ඒතර කිසියම් චලනයක් අවුරුදු 10කට පස්සේ නැවත ඇති වෙනවයි කියන එක අපිට ප්‍රකාශ කරන්න පුළුවන්ද? අවුරුදු 10ක දත්ත විශ්ලේෂණය කළා. අද ඇති වුණා 2021 2031 ආපහු ඇති වුණා. ඒ නිසා 2041 51 61 ඇති වෙනවා කියලා කියන්න පුළුවන්ද? එහෙම ප්‍රකාශ කරන්න බෑ. එහෙම කරන්න නම් අවුරුදු 40ක 50ක විතර දත්ත අරගෙන අපි විශ්ලේෂණය කරලා බලන්න ඕනේ. අවුරුදු 40ක 50ක විතර දත්ත අරගෙන විශ්ලේෂණය කරාම එතකොට අපි දකිනවා නම් හැම අවුරුදු 10න් 10ටම වෙනස් වෙනවයි කියලා අපි දැක්කනම් අන්න එතකොට අපිට ප්‍රකාශ කරන්න පුළුවන් ඊළඟ අවුරුදු 10න් ඇති වෙයි කියලා. එක 10කින් වැඩි වුණයි කියලා දිගටම ඒක වැඩි වෙනවයි කියලා ප්‍රකාශ කරන එක විද්‍යාත්මක නෑ. ඉතින් මේ විදිහට කරලා අපිට ඕනනම් කියන්න පුළුවන්. නිසා විශාල කාල පරිච්ඡේදයක දත්ත පරිහරණය කරන්න ඉතින් අපිට ඔය දීලා තියෙන පොඩි ගණක යන්ත්‍රයෙන් කරන්න බෑනේ. එහෙම නැතිනම් පරිගණකයක් දෙන්න ඕනේ. මේ මොනාරි ප්‍රෝග්‍රෑම් එකක් හදා ගන්න වෙනවා. රයිට්. ඒ නිසා අපිට චක්‍රීය සංරචකය පිළිබඳව අපි කතා කරන්නේ නැහැ. ඒතර අක්‍රම කියලා කිව්වේ මොකද්ද? අක්‍රම කියලා කිව්වේ මේ ඔය උපනතියත් ඍතුමයත් චක්‍රීයත් කියන සංරචක තුනෙන්ම පැහැදිලි කරන්න බැරි කාලශ්‍රේණිය වෙනස් කරන සසම්භාවී ආකාරයට ඇතිවන චලන වලට තමයි අපි කිව්වේ මොකද්ද? අක්‍රම චලනයි කියලා ප්‍රකාශ කළේ ඒවට. ඒ අක්‍රම චලන පුරෝකතනය කිරීම කිසිසේත්ම කරන්න බෑ. ඒක හන්දා අපි මේ පිළිබඳව කතා කරන්නේත් නැහැ. රයිට්? එතකොට අපි පුරෝකතනය කරන දේවල් අපිට අදාළ මේකයි පමණයි. ඉතින් ඒකෙත් අපේ ස්ටඩි පැක් එකේ විස්තරාත්මකව කියලා තියෙනවා S කියන සංරචකය. එහෙම නැත්නම් ඍතුමය සංරචකය සම්බන්ධයෙන් ඒ ගණනය කිරීම ඔයාලට විභාගෙදි දෙන්නේ නැහැ කියලා. රයිට්? විභාගෙදි දෙන්න බෑ මොකද දීර්ඝ ගණනය කිරීමක් තියෙන්නේ. හැබැයි ඒකේ අවබෝධය ලබා ගැනීම සඳහා මේ සාකච්ඡා කරනවා කියන එක තියෙනවා. හරිද? ඒ නිසා මමත් සාකච්ඡා කරනවා. නමුත් මම පැහැදිලිව මගේ මේකත් ප්‍රකාශ කරනවා මේ ඒවැ ගණන් විභාගෙදී එන්නේ නැහැ. නමුත් ඒ ලබා ගන්න දැනුමෙන් ප්‍රශ්න කැටි කරලා කෙටි ප්‍රශ්න වශයෙන් ඔයාට විභාගෙදී එන්න පුළුවන්. ඉතින් එහෙම ඒවා අපි අවසානයේදී පොඩ්ඩක් කතා කරනවා. ඒකනුත් දල අදහසක් ලබා ගන්න කොහොම විදිහේ ගණන්ද එන්නේ කියන එක ඍතුමය සංරචකයත් එක්ක සම්බන්ධ වෙලා. රයිට්? හරි. ඒක තමයි ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. රයිට්?
මේ කියනවා මේ ඍතුමය දර්ශක ගණනය කිරීම පිළිබඳ ගැටලු මම පටන් ගන්නෙ මෙතනින් විභාගයේදී පරීක්ෂා නොකරන බව පැහැදිලිව ප්‍රකාශ කර ඇති නමුත් අපේක්ෂා කරන අවබෝධය ලබා ගැනීම පිණිස පමණක් පහත උදාහරණ සලකමු. right? දැන් ඍතුමය සංරචකයේ ගණනය කරන නම් කොහොමද කරන්නේ? right? ඒක ගණනය කිරීම කොටස් දෙකකට වෙන් වෙනවා. එකක් තමයි ආකලනාකෘතියක් සඳහා. තව එකක් තමයි මොකද්ද? ගුණනාකෘතියක් සඳහා. අපි මුලදීම සාකච්ඡා කළා අපි කාලශ්‍රේණී ආකෘති දෙකක්. මම ඉතින් පටන් ගන්න පළවෙනිට පටන් ගන්න ආකලනාකෘතිය. ඒතර ආකලනාකෘතියක් නම් කාලශ්‍රේණිය. කාලශ්‍රේණිය කියලා කියන්නේ වයි කාලශ්‍රේණිය ප්‍රකාශ කරන්න පුළුවන් කාලශ්‍රේණියේ සංරචක හතරේ එකතුවක් හැටියට. එකතුවක් හැටියට ප්‍රකාශ කරොත් අපිට එනවා මොකද්ද? T ධන S ධන C ධන I කියලා. right? ඔක තමයි ආකලනාකෘතියක ස්වරූපේ. right? දැන් අපි චක්‍රීය සංරචකය අපි ගණනය කරන්නේ නැහැ කියලා ප්‍රකාශ කළානේ. මොකද ඈත අනාගතයට පුරෝකථනය කරන්නේ නැති නිසාත් පුරෝකථනයන් සිදු කරන්න අපි ගණනය කිරීම කළත් විශාල කාල පරිච්ඡේදයක දත්ත අපිට පරිහරණය කරන්න සිද්ධ වෙන නිසාත් අපි කරන්නේ මොකද්ද? චක්‍රීය සංරචකය අයින් කරනවා. ඒතර ආකලනාකෘතියෙන් චක්‍රීය සංරචකය අයින් කරන්න මම දානවා C සමාන බිඳුව. ඒතර C සමාන බිඳුව ආදේශ කරොත් මට එනවා y සමානයි t එකතු කිරීම s එකතු කිරීම i. right? දැන් අපි හොයන්නේ මොකද්ද? S කියන සංරචකය හොයන්නේ. ඒතර අපිට S කියන සංරචකය එකපාරටම හොයන්න බෑ. S කියන සංරචකය අපිට එකපාරටම හොයන්න බෑ. අපි කරන්නේ මොකද්ද? අපි කරන්නේ S කියන සංරචකය අපි ගණනය කරනවා අක්‍රම සංරචකයත් I කියන සංරචකයත් එක්ක. ඔර S ධන I කියන එක ගණනය කරන්න නම් අපි කරන්න ඕන මොකද්ද? මේ T කියන එක අපි එහා පැත්තට ගෙනියන්න ඕනේ. ඔර S ධන I සමානයි y ඍණ T. ඉතින් ඕකෙත් මංග සාමාන්‍යයෙන් අපි හොයන එක අපි ලියාගන්නේ වම් පැත්තේනේ. මම එහෙම දාන්නම්කෝ S ධන I සමානයි y ඍණ T. අපි කරන්නේ ප්‍රථමයෙන්ම අපි කරන්නේ මොකද්ද? අක්‍රම සංරචකයත් එක්ක අපි ආර්ථව සංරචකයේ S ධන I කියන එක ගණනය කරනවා. ගණනය කරලා එතකොට ඒ ගණනය කිරීමත් අපිට කරන්න පුළුවන් නේද? ගණනය කිරීම කොහොමද කරන්නේ? y වලින් උපනති සංරචකය අපි අඩු කරනවා. ඒතර උපනතිය ගණනය කරන ක්‍රම දෙකක් අපි දැන් කතා කරන්නේ අඩුතව වර්ග ක්‍රමය, චලමද්ද ක්‍රමය කියලා. ওই දෙකෙන් එක ක්‍රමයකට ගණනය කරන ලද උපනතියයන් කාලශ්‍රේණිය මොකද කරන්නේ? y වලින් අඩු කරනවා. ඒතකොට ආර්ථව සංරචකයේ නිමාණය කරන්න අපි හදන ගණන් වල අපි ඉස්සෙල්ලා උපනති සංරචකයත් ගණනය කරන්න ඕනේ. අපි උපනතිය ගණනය කරනකොට ආර්ථව එක සම්බන්ධ කරගත්තේ නෑනේ. නමුත් ආර්ථව සංරචකය හොයන්න අපිට හුදකලාව බෑ. අපි ඉස්සෙල්ලා T කියන එකත් උපනති සංරචකයත් හොයලා ඉවර වෙලා තමයි අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? ආර්ථව සංරචකය හොයාගන්න. ඒතර මේකෙන් හොයාගන්නවා S ධන I කියන එක හොයනවා. ඊට පස්සේ අපි බලනවා මේ අක්‍රම සංරචකයේ බලපෑමක් තියනවාද කියලා. අක්‍රම සංරචකයේ බලපෑමක් තියනවා නම් පොඩි ගැළපිල්ලක් එහෙම නැත්නම් ඇඩ්ජස්ට්මන්ට් එකක් දාලා අපි කරන්නේ මොකද්ද? අක්‍රම සංරචකයත් අයින් කළා S කියන එක හුදකලා කරගන්න එක තමයි කරන්නේ. මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න අපි පොඩි උදාහරණයක් අරගෙන බලමු. right? ඒ සඳහා මම මේ අරන් තියෙනවා මෙන්න මෙහෙම වර්ෂය කියලා අරන් තියෙනවා මේ වර්ෂය කියලා අරන් තියෙනවා 2018 ඉඳන් 2020 වෙනකන් අවුරුදු 3ක්. ඒතර එක අවුරුද්දකට කාර්තු 4ක් තියෙන නිසා දත්ත ඔක්කොම තියෙනවා 12ක් තියෙනවා right. ඒතර එහෙම අපි ගත්තොත් වර්ෂය ඊට පස්සේ මෙතන කාර්තුව
එතකොට වර්ෂයේ 2018 ඉන්නේ පටන් ගන්නේ. එතකොට කාර්තු 1 2 3 4 කියලා හතරක් තියෙනවනේ. එතකොට ඊළඟ වර්ෂයට එනවා 2019. කාර්තු 1 2 3 4. ඊට පස්සේ 2020 මෙතන එනවා 1 2 3 4. right? එතකොට දැන් කාලශ්‍රේණියේ අගයන් දීලා තියෙන උතර කාලශ්‍රේණිය හැටියට අරන් තියෙන්නේ මේ විකුණුම් තියෙනවා රුපියල් මිලියන වලින්. විකුණුම් රුපියල් මිලියන වලින්. මේකේ අගයන් ටික ගත්තොත් දීලා තියෙන්නේ 47යි 41යි 41යි 35යි 45යි 46යි 42යි 45යි 46යි 42යි ඊට පස්සේ 35යි 57යි 35යි 57යි ඊට පස්සේ දීලා තියෙනවා 60යි 46යි 60යි 46යි 37යි අවසානයේදී දීලා තියෙනවා 52යි කියලා. රයිට්. ඒතර මේක දීලා ඔයාලට කියනවා මේ මෙම ගැටලුව සඳහා ආර්ථව දර්ශකාගයන් ගණනය කරන්න කියලා කියන්නේ. දැන් ආර්ථව දර්ශකාගයන් ගණනය කරනවා නම් මම කලින් සඳහන් කරපු ආකාරයට දැන් ඔයා ස්තනයි කියන අගයන් හොයන්න එපයි. ඒතර ඒ සඳහා ඔයා උපනති අගයන් හොයන්න ඕනේ. ඒතර උපනති අගයන් හොයන්න ඔයාට සමහරක් විට ගියයි අඩුතම වර්ග ක්‍රමයට උපනති අගයන් හොයන්න. ඒතර ගැටලුවක් නැහැ. සිග්මා x බිඳුව කරගෙන ගාන හැදුවා. ඔයාට කියනවා චල මධ්‍ය ක්‍රමයට හදන්න කියලා කිව්වහම ගැටලුවක් නැහැ. ඔයා දන්නවා මොකද්ද ක්‍රමය කියලා. දැන් ඔයාට කිසිම ක්‍රමයක් කියලා නැත්තම් අපි ඉතින් හොඳම ක්‍රමයට හදන්න ඕනේ. ඉතින් හොඳම ක්‍රමය කියලා අපි සඳහන් කරේ මොකද්ද? චල මධ්‍යක ක්‍රමය. ඒතර චල මධ්‍යක ක්‍රමයට ගාන හදනව නම් ඔයාට දෙන්න ඕනේ චල මධ්‍ය ක්‍රමයේ ගණය. මේක ගණය දීලත් නැහැ. ඉතින් ගණය දීලා නැති වුණාට අපි මම ප්‍රකාශ කළ සම්මත ගණන් තියෙනවා කියලා කියන්නේ අවුරුදු සහ කාර්තු වලින්. ඉතින් අපි ඉතිහාසයේ පැරණි විෂය නිර්දේශවල දීලා තියෙනවා මේ අවුරුදු සහ කාර්තු වලින්. අවුරුදු සහ කාර්තු වලින් දුන්නාම අවුරුද්දකට කාර්තු 4ක් නිසා චල මධ්‍ය ක්‍රමයේ ගණය 4යි. අපිට දීලා නැති වුණාට අවුරුදු සහ මාස වලින් ඉදිරිපත් කළා නම් අවුරුද්දකට මාස 12ක් නිසා චල මධ්‍ය ක්‍රමයේ ගණය 12යි. අපි ඉතිහාසයේ විභාග වල දීලා තියෙනවා මේ මට මතක හැටියට 2008 ජූලි වල දීලා තියෙනවා සති සහ දින වලින්. ඒ කියන්නේ සති පළවෙනි සතිය, දෙවෙනි සතිය, තුන්වෙනි සතිය කියලා දින කියලා දීලා තියෙන්නේ සතියේ පළවෙනි දවස් 5 වැඩ කරන දවස් 5 සතිය අන්තයේ නැතුව. ඒතර සෞදාගාරවද වදාද බ්‍රහස්පතින්ද සිකුරාදා. ඊළඟ සතියේ සෞදාගාරවද වදාද බ්‍රහස්පතින්ද සිකුරාදා. එහෙම දුන්නොත් සතියට දවස් 5ක් නිසා චල මධ්‍ය ක්‍රමයේ ගණය සලකන්න ඕන කීයද? 5ක් හැටියට සලකන්න ඕනේ. ඒ වගේම තව මට මතක හැටියට 2006 ජනවාරි වල දීලා තියෙනවා සති සහ දින වලින්. හැබැයි ඒකේ දින දීලා තියෙනවා 7ම දීලා තියෙනවා. සෞදාගාරවද වදාද බ්‍රහස්පතින්ද සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියලා. ඒතර එවැනි ගානක සතියට දවස් 7ම දීලා තියෙන නිසා ඔයා සලකන්න ඕනේ ගණය හැටියට සලකන්න ඕනේ කීයද? 7. එහෙම නොදුන්න ගණය නොදීපු ගානක් තියෙනවා නම් ඒ ගානේ ඔයාට ගණය හොයාගන්න වක්‍ර මාර්ගයෙන් මක් හරි තොරතුරු දිහා බලලා ඔයාට හොයාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට දැන් මේකේ කිසිම දෙයක් දීලා නැහැ. අපි කරන්නේ අවුරුද්දකට කාර්තු 4යි. ඒ නිසා 4 කාර්තු චල මධ්‍යක අගයන්. ඒතර 4 කියලා කියන්නේ ඉරට්ටේ. මම ඉතින් ඔයාට මගේ කලින් දේශනේ මම ඔයාට සඳහන් කළා මේ ඉරට්ටේ අවස්ථාවක ගානක් හදනව නම් රයිට් ගානක් හදනව නම් දත්ත ලියන්න කියලා රූලක් ලියන්න කියලා මම ඉදිරිපත් කරානේ. රූලක් ඉදිරිපත් කරොත් ඒක මගේ යෝජනාවක්. ඔයාට පිළිතුර පැහැදිලිව ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් ඔයා කරන්නේ මොකද්ද?
මෙතන ලියනවා පළවෙනි කාර්තුව රූලක් අතාරිනවා. 2 රූලක් අතාරිනවා. 3 රූලක් අතාරිනවා. ඔය ක්‍රමයට දත්ත ටික ලියා ගන්න. දැන් එතකොට 4 කාර්තු චල මධ්‍යකාගයන් නම් ඔයා ගණනය කරන්නේ right? එහෙමනම් ඔයා මේ 4 එකහු කරලා 4ෙන් බෙදන්න ඕනේ. මේ 4 එකහු කරලා 4ෙන් බෙදලා දාන්න ඕනේ මොකක්ද? ඒ 4 මැදට දාන්න ඕනේ. ඒ 4 මැදට කියලා කියන්නේ මොකක්ද? අර අතරපු රූලක් තියෙන තැනට දාන්න ඕනේ. right? ඒතර එහෙම ගණනය කරොත් right? එහෙම ගණනය කරොත් මම ඉතින් දාලා තියෙනවා මේ 4 කාර්තු චල මධ්‍යක අගයන්. නෑ 4 කාර්තු මම දාලා තියෙන්නේ චල එකතු අගයන්. ස්ටඩි පැක් එකේ තියෙන මේ විදිහට. හැබැයි මේ 4 කාර්තු චල එකතු අගයන් අපි උපනති අගයන් හැටියට අපි සලකන්නේ නෑ. ඉතින් මම මේකේ ගණනය කරලා තියෙන හන්ද මම ඒ ටිකක් දාගෙන යන්නද? 168යි. ඔය දන්නවා 4 කාර්තු චල එකතු කොහොමද ගණනය කරන්නේ? මේ 4 එකහු කරලා දාන්න ඒ 4 කාල පරිච්ඡේද 4 මැදට. ඉතින් ඉරට්ට සංඛ්‍යාවක් තියෙනකොට මැද නැත්තම් මධ්‍යස්ථ පිහිටීම කියලා කියන්නේ මොකද්ද? 4යිනේ 4 නම් මැද දෙකේ මැද මෙතනට දාගන්න තියෙන්නේ. 168යි. ඊළඟට කරන්නේ ඔය ඊළඟ 4 එකහු කරලා ඒ 4 මැදට දානවා. ඒ 4 මැදට දැම්මම වෙන්නේ මෙන්න මෙතනට. ඒක එනවා මේ 167යි. ඊට පස්සේ ඊළඟ ගණනය කරාම එනවා 168ක්. දැන් ওই ක්‍රමයට 4 එකහු කරලා ඊළඟ තීරු ඔය තීරුව සම්පූර්ණ කරන්න. ඊළඟටත් 168යි. ඊළඟට 180යි. ඊළඟට 194යි. ඊළඟට 198යි. right? ඊට පස්සේ යට ඒවා ටිකත් අපි දාගත්තොත් අපිට එනවා 200යි 195යි. එතන එනවා 200යි ඊළඟට එනවා 195යි. ඉතින් ඔයා දන්නවා මේ ක්‍රමයට මේ චල මධ්‍ය ක්‍රමයට උපනතියගයන් ලබා ගන්න යන ක්‍රමයේදී ඉහළින් සහ පහළින් අපිට උපනතියගයන් ගණනය කරන්න බැරි වෙනවා කීපයක්. ඒක මේ ක්‍රමය අපි සලකන්නේ අවාසියක් හැටියට අපි සලකන්නේ. right? ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? ඊට පස්සේ දානවා මේ 4 කාර්තු කේන්ද්‍රගත චල එකතුව. 4 කාර්තු කේන්ද්‍රගත චල එකතුව. ඒතර කේන්ද්‍රගත චල එකතුව ලබා ගන්න නම් මොකද කරන්න ඕනේ? මේ දෙකක් එක්කහු කරලා මේ දෙකක් එක්කහු කරලා මෙතනට දාන්න ඕනේ. එකතුවනේ. එකතුව හදායි බෙදන්නේ නෑ. ඒතර දාගන්න ඕනේ මෙතන. ඊට පස්සේ මේ දෙක එක්කහු කරලා ඒ දෙක එකතුව දාන්න ඕනේ මේක මැදට. ඊට පස්සේ මේ දෙක එක්කහු කරලා ඒ දෙක එකතුව දාන්න ඕනේ ඒකේ මැදට. right? එතකොට තමයි වාට එන්නේ මොකද්ද? 4 කාර්තු කේන්ද්‍රගත චල එකතුව කියන්නේ එතකොට. ඒතර ඔයාට එනවා මේ හරියටම මෙන්න මේ තුන්වෙනි කාර්තුව ඉස්සරහට එන්නේ. තුන්වෙනි කාර්තුව ඉස්සරහට ඔයාට එනවා මේ දෙක එක්කව කරන්න තියෙන. ඉතින් 8යි 7යි 15යි එකක් ඉතුරුයි 12යි 1යි 13යි එකක් ඉතුරුයි 335යි. ඒ විදිහට ඉතුරු ටිකත් ගණනය කරන්න. ඒතර ඔයාට එනවා 335යි 336යි ඊළඟ 335යි ඊළඟ 336යි මෙතනට එනවා මෙතනට එනවා මෙතනට එනවා මෙතනට එනවා මෙතනින් ගත්තට පස්සේ ඉවර වෙනවා. right? ඒතර 336යි ඊට පස්සේ 348යි ඊට පස්සේ 374යි ඊට පස්සේ 392යි
පස්සේ 398යි 395යි. මේ ඇවිල්ලා මේ හතර කාර්තු චල එකතුවගයන්. ඊට පස්සේ දැන් ඔය ඊළඟට හොයාගන්න ඕනේ චල මධ්‍යකාගයන්. ඒතර චල මධ්‍යකාගයන් එකට තමයි අපි කියන්නේ හතර කාර්තු චල මධ්‍යකාගයන්. ඒව තමයි උපනතියගයන් නේ. ඒව තමයි උපනතියගයන් ट्रेंड वैल्यूज හැටියට අපි පාවිච්චි කරන්නේ t අගයන් හැටියට අපිට එන්න ඕක. તો දැන් මෙතනට එනකොට ඔය හතර කාර්තු චල එකතු අගයන් ගත්තොත් මෙතන කාර්තු හතරක එකතුවක් තමයි මේ 168. ඊට පස්සේ පල්ලෙහෙන් තියෙන 167 කියලා කියන්නේ ඒත් කාර්තු හතරක එකතුවක් නේද? ඒතර ඒ දෙක එක්කව කරාම කාර්තු හතරක එකතුවක් තව කාර්තු හතරක එකතුවක් එක්ක ගත්තාම කාර්තු 8ක එකතුවක් තියෙනවා. ඒතර මධ්‍යකාගයන් කරණය කරන්න නම් ඔයා අවසානයේදී ඔක බෙදන්න ඕනේ කීයද? 8ෙන් බෙදන්න ඕනේ. ඉතින් 8ෙන් බෙදුවොත් ඔයාට එනවා 41.875. ඒක තමයි කෙලින්ම මේක ඉස්සරහට 41.875. ඊතරදී ඔයා නිරීක්ෂණය කරන්න ඕනේ 2018 පළවෙනි කාර්තුවට අගයක් නැහැ. දෙවෙනි කාර්තුවටත් අගයක් නැහැ. තුන්වෙනි කාර්තුවේ ඉඳලා තමයි පටන් ගන්න. 41.875යි ඊළඟට 41.875යි ඊළඟ 42යි 43.5යි 46.75යි 49යි 49.75යි 49.375යි. ඔතේ ඔය ටික අපි උපනතිය සම්බන්ධෙනුත් අපි කරපු ටිකමයි. හැබැයි ඔය ටික කරන්නේ නැතුව අපිට ආර්ථව සංරචකයේ S අපිට ගණනය කරන්න බෑ. ඔන්න මම දැන් S හොයන ක්‍රමයට යනවා. එතකොට මම එතනදී ප්‍රකාශ කළානේ ආකලන ආකෘතියක S තමයි හොයන්නේ අපි S අපි ඉස්සෙල්ලා හොයන්නේ අක්‍රම සංරචකයත් එක්ක. ඒ සඳහා කාල ශ්‍රේණියේ අගයන් වලින් අනුරූප උපනති අගයන් මොකද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. ඒතර ආකලන ආකෘතියක අඩු කරන්න ඕනේ. ගුණනාකෘතියක අපි බෙදනවා. එතනට අපි තාම ආවේ නැහැ. රයිට්? එහෙමනම් දැන් y අගයන් ටික තියෙනවා. මේක තමයි විකුණුම් රුපියල් මිලියන වලින් තියෙන y අගයන්. මේක තමයි උපනති අගයන් ट्रेंड वैल्यूज කියලා කියන්නේ ඔය ट्रेंड අගයන් කියලා කියන්නේ ඔයට ප්‍රවණතා අගයන්. ඒතර මේකෙත් යටින් දෙකක් නැහැ. ඉතින් හොඳට මතක තියාගන්න උඩින් කාර්තු දෙකකට අගයන් අහෝසි වුණා නම් උපනති අගයන් පල්ලෙහානුත් කාර්තු දෙකකට අහෝසි වෙනවා. උඩින් 3ක් අහෝසි වුණා නම් පල්ලෙහානුත් 3යි. උඩින් 1 නම් පල්ලෙහානුත් 1යි රයිට්. එතකොට වෛරිනටි අගයන් ටික ගන්න ඕනේ ඊළඟට. S දනයි කියන අගයන් හොයන්න වෛරිනටි අගයන් ටික ගන්න ඕනේ මෙතන එක. ඒතර වෛරිනටි අගයන් ගන්න ගියාම අර මුලම 2018 පළවෙනි කාර්තුවට තියෙනවා y අගයක්. නෝ t අගයක් තියෙනවද? නැහැ. එවන වෛරිනටි අගයකුත් නැහැ. ඊළඟ කාර්තුවටත් වෛරිනටි අගයක් නැහැ. හැබැයි ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන y අගය කීයද 35යි. මෙතන t අගය කීයද? 41.875යි. දැන් y වලින් t අඩු කරනවා නම් කොහොමද එන්නේ? 35න් අඩු කරන්න ඕනේ මේ ගාන. එතකොට එන්නේ කීය? ඍණ 6.875යි. ඊළඟට ඔය කරන්න ඕනේ මේ 45න් මේ 41.875 අඩු කරන්න ඕනේ. මේකෙන් මේක අඩු කරොත් ඒත් එන්නේ ඍණ 6.875යි. ඊළඟට 46න් 42ක් අඩු කරොත් අපිට එන්නේ කීයද? 4යි. මේකෙන් මේක අඩු කරොත් 46න් 42. ඊළඟට එන්න ඕනේ 42න් 43.5ක් අඩු කරොත් අපිට එනවා ඍණ 1.5.
ඊට 42 මේක අඩු කරොත් අපිට එනවා නෑ ඊළඟට අඩු කරන්න ඕනේ 35 නේ 35 අඩු කරන්න ඕනේ 46.75ක්. එතකොට අපිට එනවා ඍණ 11.75ක්. ඊට පස්සේ 57න් අඩු කරන්න ඕනේ 49. 57න් 49ක් අඩු කරොත් අපිට එනවා 8ක් ධන 8ක්. ඊට පස්සේ 60න් අපි 49.75ක් අඩු කරොත් අපිට එනවා 10.25ක්. ඊට පස්සේ 46න් 49.375ක් අඩු කරොත් අපිට එනවා ඍණ 3.375. බලමු අපි ඇවිල්ලා තියෙන ගෑන් ටික හරිද කියලා. රයිට්. අපිට ඇවිල්ලා තියෙන ගෑන් ටික හරියා. රයිට්. දැන් එතකොට ඔයා ඔතනට වැඩකම් හැදුවා. දැන් ඊළඟට ඔයා කරන්න ඕනේ මොකද්ද? දැන් අක්‍රම සංරචකයත් එක්ක ආර්ථව සංරචකයා කියන්නේ හෙව්වා. රයිට්. නමුත් අපිට හොයන්න ඕනේ S කියන සංරචකයන හොයන්න ඕනේ. එහෙමනම් ඉතින් අපි බලන්න ඕනේ ඊළඟට අක්‍රම සංරචකයේ බලපෑමක් තියනවද? බලපෑමක් තියෙනවා නම් ඒ අක්‍රම සංරචකයේ අයින් කරලා කොහොමද අපි ආර්ථව සංරචකයේ S කියන එක හොයාගන්නේ? එහෙම නැත්නම් හුදකලා කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව ඊළඟට කතා කරන්න. ඉතින් ඒ සඳහා අපි පාවිච්චි කරනවා මේකේ තියෙන දත්ත මාරු කරනවා තවත් වගුවකට. ඉතින් ඒ සඳහා මම මේකේ ටික පොඩ්ඩක් මකනවා. මෙතන මම දාන්න මේ මකන්න ඉස්සෙල්ලා මේ වෛරින ටීය කියන්නේ වෛරින ටීය කියන්නේ කියලා කියන්නේ මොකද්ද? S තනයි කියන අගයන් මයිය. වෛරින ටී කියලා කිව්වත් S තනයි කියලා කිව්වත් දෙකම එකයි යා. ඒ හදාගන්න වගුව ගත්තොත් මෙන්න මෙහෙමයි හදන්නේ. මේක දාගන්නේ අපි දාමු නංග S තනයි කියන අගයන්. S තනයි කියන අගයන් ඒවම සමානයි වෛරින T කියන අගයන්ට. ඒ හදාගන්න වගුවේ අපි දාගන්නවා මෙන්න මෙහෙම. वर्षे මේ පත්‍ර දාගන්නවා කාර්තුව කියලා දාගන්නවා පළවෙනි කාර්තුව දෙවෙනි කාර්තුව තුන්වෙනි කාර්තුව හතරවෙනි කාර්තුව. රයිට්. මෙන්න මේ ආකාරයේ වගුවක් හදා ගන්න අපි වගුව ක්‍රමයෙන් පුරවගෙන යන් ඉස්සෙල්ලම අපි දා ගන්නවා අපේ වර්ෂ ටික. අපේ ගැටලුවේ අපිට දීලා තිබ්බේ 2018 2019 2020. right? तर මේක අපි දාගන්නේ අර වෛරින ටී අගයන් ටික තමයි දාගන්නේ. අපිට ඕනේ S ධනයි කියන අගයන් ඒවා වෛරින ටී වලට සමාන හන්ද අපි ගන්නවා මෙහෙම. तर 2018 පළවෙනි කාර්තුවට අගයක් තියනවද නැහැ? දෙවෙනි කාර්තුවට අගයක් තියනවද නැහැ? මේකේ 2020 අන්තිම කාර්තු දෙකටත් නැහැ. तर මැද ටික පොඩ්ඩක් පුරව ගන්න.
ඍණ 6.875යි. ඊළඟට ඍණ 6.875යි. ඊළඟ 4යි. රුවන 4.0යි කියලා දාමුකෝ. ඊළඟ ඍණ 1.5යි. ඊට පස්සේ ඍණ 11.75යි. ඊට පස්සේ 8යි. 8යි කියන්නේ 8.0යි කියලා දාගමුකෝ. 10.25යි. ඊට පස්සේ ඍණ 3.375යි. ඔන්න අගයන් ටික දාගත්තා. දැන් මම අර ටික මකනවා. දැන් මෙතනට වෙනකන් ඔය හදාගත්තට පස්සේ තාම අපි ආර්ථව දර්ශක ගණනය කළේ නැහැ. තාම අපි අක්‍රම සංරචකයේ බලපෑමක් තියනවද නැද්ද කියලා බැලුවේ නැහැ. තියනව නැද්ද කියලා බලලා එපැයි අපි ගැළපිල්ලක් හොදලා ඒක අයින් කරන්න. ඉතින් ඒ සඳහා අපි කරන්නේ මොකද්ද? මේක එකතුව ගන්නවා. එකතුව ගත්තොත් මේ දෙක එක්කව කරොත් අපිට එනවා 14.25ක්. දෙකම ධන දෙකම ඍණ 4.875ක්. මේ දෙකමත් ඍණ හැබැයි හරියට එක්කව කරනකොට ඍණ 11.75 අපි මෙහෙම දාගමුකෝ. දැන් එක්කව කරොත් අපිට එන්නේ කීයද? 5යි. ඉතින් කැල්කියුලේටරෙන් ගාන කරන්න පුළුවන් නේ. 7යි 5යි 12යි. එකක් ඉතුරුයි 15යි 1යි 16යි. එකක් ඉතුරුයි ඍණ 18.625යි. මේ ටික එක්ක කරොත් නම් ඔයාලට එනවා මෙතන ධන 8ක්ද මෙතන පොඩි මගේ ලියලා තියෙන එකත් එක්ක පොඩි වෙනසක් ඇති වෙලා තියෙනවානේ. විනාඩියක් ඉන්න බෑ. ඔව් 3.125යි. මේක ඇවිල්ලා 3.125යි. මේ දෙක එක්ක කරොත් අපිට එනවා 11.125ක්. බලමු අපි මෙතනට වෙනකන් අපි ලියලා තියෙන ටික හරිද කියලා. හරි. ඍණ 18.625යි. ඍණ 4.875යි. 14.25යි. රයිට්. දැන් එතකොට මෙතනට වෙනකන් ඔයා දැන් එකතු වගයන් ටික නරන් තියෙන්නේ. දැන් ඔය ගණනය කරපු එකතු වගයන්ගේ සාමාන්‍ය ගණනය කරන්න. ඒ සාමාන්‍ය වගයන් ගණනය කරන්න නම් මේ එකතුව අපි ගණනය කරලා තියෙන්නේ කොහොමද? කාර්තු දෙකක අගයන් එක්කහු කරලා. ඒතර සාමාන්‍ය දෙකක එකතුවේ සාමාන්‍ය ගණනය කරන්න නම් ඔයා දෙකෙන් බෙදන්න බෑ. ඒක හැමතිස්සෙම දෙකෙන් බෙදනව නෙවෙයි ආ. මම මෙතන මේ බෙදීම දෙක කියලා මම මේ රතු පාටින් දාන එක වෙනස් වෙනවා මේ ගානේ හැටියට. අවුරුදු 3ක එකතු අරන් තිබ්බනම් ඔයා බෙදන්න ඕනේ 3ෙන්. 4ක එකතු අරන් තිබ්බනම් බෙදන්න ඕනේ 4ෙන්. දැනට බෙදන්නේ 2කින් ආ. ඒක දෙකෙන් බෙදුවහම කීයක් එනවද? මේක 7.125යි. මේ ගත්තොත් ඍණ 2.4යි 3යි 7.5යි. මේ ගත්තොත් ඍණ 9.3යි 1යි 2.5යි. මේ ගත්තොත් 5.5යි 6යි 2.5යි. බලන්න එතකොට ඒ යගයන් ටිකත් හරිද කියලා. 7.1.2.5යි ඍණ 2.4යි 3යි 7.5යි ඍණ 9.3යි 1යි 2.5යි 5.5යි 2.5යි. රයිට්. දැන් එතකොට ඔයා කරන්න ඕනේ මොකද්ද? ඔය ටිකේ එකතුව මෙන්න මේ ක්‍රමයට මේ සාමාන්‍ය අගයන් දක්වා වගුව සකස් කරලා ලබා ගන්න වෙන මේ අගයන් වලට තමයි අපි කියන්නේ මොකද්ද? විශේෂිත ඍතුමය අගයන් කියලා කියන්නේ මේවට. right? මේකට කියන්නේ specific seasonal indices. එතකොට ඍතුමය අගයන් කියලාත් කියනවා, ඍතුමය සාධක කියලාත් කියනවා, ආර්ථව සාධක කියලාත් කියනවා, ආර්ථව දර්ශකයන් කියලාත් කියනවා. එක එක නම් පාවිච්චි කරනවා right? එතකොට ඔයාගේ ආකලනාකෘතිය ගානක් නම් ඔය ඍතුමය දර්ශකයන් ගණනය කරාට පස්සේ උත්තරේ බිඳුව එන්න ඕනේ.
ඍතුවේ දර්ශකාගයන්ගේ එකතුව බිඳුව වෙන්න ඕනේ. නමුත් මෙතන ගත්තොත් එකතුව බිඳුව වෙනවද කියලා බලන්න. බිඳුව වෙන්නේ නැත්තම් තමයි අපි කියන්නේ මොකද්ද? විශේෂිත ඍතුමයාගයන් කියලා කියන්නේ. එතකොට 7.125යි ඊළඟට අපි ආයි මේ ධන එක එක්කව කරමුකෝ 5.56යි 2.5යි ඊට පස්සේ ඍණ ඒවා ටික අඩු කරමුකෝ 2.43යි 7.5යි ඍණ 9.31යි 2.5 එක්කව කරාම ඔයාලට එනවා 0.93යි 7.5ක් එනවා. ඔයාලට මේකේ එකතු වෙනවා 0.93යි 7.5ක් එනවා. එකතුව එකතුව 0.93යි 7.5ක් එනවා. එකතුව බිඳුුනේ නැහනේ. එකතුව බිඳුුනේ නැහැ කියලා කියන්නේ මොකද්ද? අක්‍රම සංරචකයේ බලපෑමක් තියෙනවා. අපි කොහොමද හෙව්වේ S ධනයි කියන අගයන් ගත්තේ. ඒතර අක්‍රම සංරචකයේ බලපෑමක් තියෙනවා නම් අපි ඊළඟට කරන්න ඕනේ මොකද්ද? අක්‍රම සංරචකය අයින් කරන්න ඕනේ. ඉතින් අක්‍රම සංරචකයේ ඉවත් කිරීම සඳහා මේ කාර්තු 4ටනේ මේ ගාන ආවේ. ඒතර එක කාර්තුවකට අගේ හොයන්න ඕක 4ෙන් බෙදන්න. ඒතර 0.93යි 7.5 කාර්තුවකට ගැලපිය යුතු අගේ හොයන්න ඕක 4ෙන් බෙදන්න. ඒකටත් අපි කැල්කියුලේටරේම පාවිච්චි කරලා කරමුකෝ. 0.2යි 3.4යි 0.2යි 3.4යි 3.75යි right. එහෙමනම් ඔයා කරන්න ඕනේ මොකද්ද? හැම සාමාන්‍ය අගයකින්ම අර කාර්තුවකට ගලපනාගේ ආකලනාකෘතියක හැම වෙලාවෙම ඔයා අඩු කරන්න ඕනේ. ඒ නිසා මේව දාන්න අඩු කරන්න ඕනේ ගලපීම. මේක තමයි මේ කාර්තුවකට ගැලපිය යුතු අගය. කාර්තුවකට ගැලපිය යුතු අගය. ඒතර කාර්තුවකට ගැලපිය යුතු අගය ගත්තොත් අපිට එන්නේ මේ ඔය ගානේ එන්නේ. ඒතර එහෙමනම් අපි හැම එකකින්ම අඩු කරන්න ඕනේ 0.2යි 3යි 4යි 3යි 7යි 5ක්. 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 ඒතර ඊගාන ධනාගයක්නේ අපි හැමතිස්සෙම අඩු කරන්න ඕන හන්දා මෙතන දාන්න ඕන අඩු කිරීම. මෙතන අඩු කිරීම දාලා මේ දෙක එක්කව කරා නම් හරිය. දැන් ඉතින් කැල්කියුලේටරෙන් ඔය දෙක එක්කව කරලා බලන්න. රයිට්? ඔය දෙක එක්කව කරොත් ඔයාලට කොහොමද එන්නේ? 7.125න් අඩු කරන්න 0.2යි 3යි 4යි 3යි 7යි 5ක්. අඩු කරාම ඔයාලට එනවා 6. ඔයාලට එනවා 6.8යි 0.5යි 6.2යි 5ක්. ඊට පස්සේ මේ දෙක සුළු කරොත් දෙකම ඍණ ඉතින් එක්කව කරන්න එපා. 2.4යි 3යි 7යි 5යි එකතු කිරීම කියලා ඍණ දාන්නම් මම. 0.2යි 3යි 4යි 3යි 7යි 5යි. ඒක ගත්තාම එනවා ඍණ ගානක් එන්නේ. ඍණ 2.6යි 7යි 1යි 8යි 7යි 5යි. ඊළඟට මේකෙත් දෙකම ඍණ එක හන්දා එක්කව කරලා ඍණ දාගත්තා නම් හරිනේ නේ. 9.3යි 1යි 2යි 5 ධන 0.2යි 3යි 4යි 3යි 7යි 5. ඒක සුළු කරොත් එනවා 9.5යි 4යි 6යි 8යි 7යි 5. ඊට පස්සේ මේකයි ගත්තොත්
මේක ධන මේක ඍණ ඒ වුණාට වැඩි ගන්න ධනනේ 5.56යි 2.5 එකෙන් අඩු කරන්න 0.234යි 3.75 ඒක සුළු කරා වෙනවා 5.3.2.8යි 1.2.5 right බලමු අපි අපේ ඇවිල්ලා තියෙන උත්තරත් එක්ක හරිද කියලා 890 625 ඊට 2.671යි 875 ඊට 9.540යි 875 328යි 125 right දැන් එතකොට දැන් අපි ගැළපිල්ලත් යදුවා ගැළපිල්ල යදුවයි කියලා කියන්නේ අපි අක්‍රම සංරචක අයින් කරා කියන එක. ඒතර අක්‍රම සංරචකේ අයින් කරා නම් දැන් ඔයාගේ මෙන්න මේ නාගයන් ටිකට තමයි අපි කියන්නේ මොකද්ද? ආර්ථව දර්ශක කියලා අපි ප්‍රකාශ කරන්නේ මේවට. seasonal indices කියලා කියන්නේ මොනවද? එහෙනම් seasonal factors. ආර්ථව දර්ශක එහෙම නැත්නම් ආර්ථව සාධක. එහෙම නැත්නම් ඍතුමය දර්ශක එහෙම නැත්නම් ඍතුමය සාධක. ඒතර ඔය ගැලප්වල ඉවර වුණාට පස්සේ මේ ටික එක්කහු කරාම ඔයාට එන්න ඕනේ උත්තරේ ආකලනාකෘතියක බිඳුව එන්න ඕනේ. ඒතර බලමු අපි බිඳුව වෙනවද කියලා. මේක අන්තිම එක 5.3.2 ඔක්කොම ටික එක්කහු කරන්න බෑ. මේකයි එක්කහු කරලා ධන දෙකනේ මේ දෙක අඩු කරමු. ධන 6.895 ඍණ 2.671යි 875 ඍණ 9.546යි 875 උත්තර බිඳුවයි right ඒක උත්තරේ බිඳුව උනා. එතකොට මෙන්න මේන ආර්ථව දර්ශකයන් වලට තමයි අපි කියන්නේ මොකද්ද? නියම ආර්ථව දර්ශකයන් කියලා කියන මේවට. මීට කලින් අපේ එකතුව බිඳුව නොවිච්ච අවස්ථාවේදී අපිට හම්බ වෙච්ච ආර්ථව දර්ශකයන් වලට අපි කිව්වේ මොකද්ද? විශේෂිත ආර්ථව දර්ශකයන් කියලා ප්‍රකාශ කළේ. right? ඉතින් ඔන්න ආකලනාකෘතිය ගානකට මම ඍතුමය සාධක ගණනය කළා. right? ඉතින් මම ඒකේ වගුවට යටින් දාලා තියෙනවා ආර්ථව දර්ශක කිව්වත් එකයි ආර්ථව සාධක කිව්වත් එකයි ඍතුමය දර්ශක කියලා කිව්වත් එකයි ඍතුමය සාධක කිව්වත් එකයි ඔක්කොම සමානයි කියන එක මම ඔයාලට ප්‍රකාශ කරලා තියෙනවා. ඊට අමතරව වැදගත් එකක් ප්‍රකාශ කරලා තියෙනවා ආකලනාකෘතියක ආර්ථව දර්ශකයන්ගේ එකතුව ශූන්‍යයට සමාන විය යුතුය කියලා ප්‍රකාශ කරලා තියෙනවා. right? ගුණනාකෘතිය එහෙම වෙන්නේ නැහැ. වෙනස් දෙයක් වෙන්නේ. එහෙනම් අපි එනවා ඔන්න කියලා තියෙන විදිහට ඕක අපිට උගන්වන්න කියලා තියෙනවා. හැබැයි විභාගෙදී ඕකෙන් ගණන් ගහන්න නැහැ කියන කතාවක් කියලා තියෙනවා. right? ඒකත් හිතේ තබාගෙන ගණනය කරන හැටි පොඩ්ඩක් මතකේ තියාගන්න. කොහෙන් අහිත් දන්නේ නැහැ කෑල්ලක් දීලා ඔයාලට දැන් මෙහෙම ගදෙන්න පුළුවන් නේ MCQ වලට. මගෙත් මේකේ අන්තිමට තියෙනවා මේ මෙතන ඉඳන් පටන් ගන්නවා. විශේෂිත ඍතුමය දර්ශකයන්ගේ එකතුව මෙහෙම විශේෂිත ඍතුමය දර්ශක අගයන් 4 පහත් දක්වා ඇති අතර එම දර්ශකයන්ගේ එකතුව 0.9375 විශේෂිත ඍතුමය දර්ශක ටික දෙනවා. ඊට පස්සේ කියනවා ඔයාට නියම ඍතුමය දර්ශකයන් ගණනය කරන්න කියලා. ඒතර නියම ඍතුමය දර්ශක ගණනය කරන්න තියෙනවා නම් ඔයා අර එකතුව 4ෙන් බෙදලා කාර්තුවකට ගලපනාගේ හොයලා මේකේ අඩු කරලා මේ උත්තර ටික ගන්න විතරනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක උගන්වන්න ඕනේ. මේක උගන්වලා ඉතින් කොහෙන් ඔයාට කෙටි ප්‍රශ්න එනවද කියන එක දන්නේ නැහැ. ඔයාට දැනුම තියෙන්න ඕනේ. ඉතින් දැනුම ලබා දෙන්න නම් ඕකේ මුලින්දම ඉතින් ක්‍රියාවලිය උගන්වන්න ඕනේ. ඉතින් මුලින්දම ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා එන ගණන් එන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. right. එහෙනම් අපි යනවා ඊළඟට මේ ගුණනාකෘතිය ගානක් සඳහා කොහොමද මේක හොයන්නේ? මේ ක්‍රියාවලියම තමයි පොඩ්ඩක් වෙනස්. right. එතකොට ඍතුමය දර්ශකයන් ගණනය කරන ගැටලුවක ඔයා ඉස්සෙල්ලා උපනතියයන් ලබා ගත යුතුයි.
ඊට පස්සේ උපනතියගයන් ලබාගෙන අර ආකලනාකෘතිය නම් වෛරින ටී කියන අගයන් හොයලා යන්න ඕනේ තවත් වෙනස් වගුවකට යන්න ඕනේ. ඒ වෙනස් වගුවේ එකතු අරගෙන සාමාන්‍ය ගණනය කළා ඊට පස්සේ ගැළපිල්ලක් දානවද නැද්ද කියන එක බලලා වැඩේ කරන්න ඕනේ. ඔය හා සමාන ක්‍රියාවලියක් තමයි